ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්න ඔන්ලයින් තක්සලාව වෙත. අද අපි කතා කරන්න යන්නේ 4 ශ්‍රේණිය ගණිතය දෙවන පාඩම වන කුලක පාඩම පිළිබඳව. ඉස්සෙල්ලාම අපි බලමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. කුලකයක් කියන්නේ නිශ්චිතවම හඳුනාගත හැකි සමූහයකට තමයි අපි කුලකයක් කියලා කියන්නේ. අපි 4 ශ්‍රේණිය කුලක පාඩම ඉගෙන ගද්දී ප්‍රධානයෙන් ආකාර 3කට මේ කුලක පාඩම ඉගෙන ගැනීම සිදු කරනවා. ඒ ආකාර තුන මොනවද කියලා අපි දැන් බලමු. ඒකේ පළවෙනි ආකාරය තමයි අපි ඉගෙන ගන්නවා කුලකයක් විස්තර කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපිට තව ඉගෙන ගන්න තියෙනවා කුලකයක අවයව ලියා දැක්වීම කොහොමද කරන්නේ කියලා. ඊළඟට අපිට තව ඉගෙන ගන්න තියෙනවා කුලකයක් වෙන් රූප සටහන් මගින් දැක්වීම සිදු කරන්නේ කොහොමද කියලා. දැන් අපි මේ එක එකක් විස්තර ඇතුව සලකා බලමු. කුලකයක් විස්තර කිරීම සිදු කරන්නේ කොහොමද? මම උදාහරණ කීපයකින් පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. පළවෙනි උදාහරණයට මම ගන්නවා මුහුදේ ධාවනය වන වාහන. මුහුදේ ධාවනය වන වාහන කියද්දී ඒ තමයි අපි කුලකයක් විස්තර කිරීමක් අපි කරලා තියෙන්නේ. අපිට දැන් මේක විස්තර කරලා තියෙන දේ කියවද්දී අපිට යම්කිසි දෙයක් මැවෙනවා. මෙතනදී මැවෙන්නේ මුහුදේ ධාවනය වන වාහන කියද්දී නැව් බෝට්ටු සබ්මැරීන ඒ වගේ දේවල්. ඒතර අපිට වෙන මොකුත් මැවෙන්නේ නැහැ මේ විස්තර කරන කුලකය කියවද්දී. අපිට තව එකක් මම ගන්නම්. ආහාරයට ගන්නා එළවලු. ආහාරයට ගන්නා එළවලු කියද්දී අපිට හිතේ මැවෙනවා යම්කිසි දේවල් ටිකක්. ඒතර ඊළඟට දේ දුන්නේ පාට. මේ කුලකයක් විස්තර කිරීමක් කරන්නේ මෙන්න මේ ආකාරයට. ඊළඟට තව ගන්න පුළුවන් අපිට 1 සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා. ආය 1 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා. ওই විදිහට කුලකයක් විස්තර කිරීම මේ විදිහට අපිට එක එක විදිහට කුලක විස්තර කරන්න පුළුවන්. දැන් අපි බලමු කුලකයක අවයව ලියා දැක්වීම කරන්නේ කොහොමද කියලා. විස්තර කරන කුලකයක අවයව ලියා දක්වන්නේ කොහොමද? පළවෙනි කුලකයේ මම කලින් කුලකයම මෙතන අරන් තියෙන්නේ. අපිට කියනවා මුහුදේ ධාවනය වන වාහන කියන කුලකය. අන්න ඒකේ අවයව ලියා දැක්වීම සිදු කරලා තියෙනවා. අපිට දැන් මුහුදේ ධාවනය වන වාහන කියන්නේ අපිට හිතේ මැවෙනවා නැව් බෝට්ටුව සබ්මැරීන ඒ වගේ දේවල්. එතකොට ඒ තමයි හිතේ මැවෙන දේවල් තමයි අවයව කියන්නේ. කුලකයේ විස්තර කරන කුලකය කියවද්දී අපේ හිතේ මැවෙන දේවල් තමයි අවයව කියලා කියන්නේ. එතකොට දැන් මෙතන මුහුදේ ධාවනය වන වාහන කියන කුලකයේ අවයව තමයි නැව බෝට්ටුව සබ්මැරීනේ. එතකොට ඔයාලට විශේෂයෙන් දැක ගන්න පුළුවන් මෙතනදී සංගල වරහන් තුල තමයි මේ කුලකයේ විස්තර කරන එක ලියලා තියෙන්නේ. ඒ වගේම අවයව ලියලා තියෙන්නේ සංගල වරහන් තුල. එතකොට මෙතන සංගල වරහන් තුල ලියලා ඒ වගේම අවයව එකිනෙකක් අතර කමාවක් යොදලා තමයි මෙතන අවයව ටික ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින් තමයි මේ කුලකය විස්තර කරන එකත් අවයව ලියන එකත් නම් කරන්නේ. එතකොට අපි ඊළඟ උදාහරණයත් බලමු. ඊළඟ උදාහරණය ආහාරයට ගන්නා එළවලු වර්ග. ඒක අපි ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කරලා සංගල වරහන් ඇතුලේ තමයි කුලකයේ විස්තර කරලා තියෙන්නේ. ඊළඟට අවයව ලියලා තියෙන්නේ ඒ කැපිටල් අකුරෙන්ම ඒක නම් කරලා සංගල වරහන් තුල කමා යොදමින් අවයව ලියලා තියෙනවා. ඊළඟ එකත් ඒ විදිහටම තමයි. දේ දුන්නේ පාට කියන කුලකය අපි ඒකේ අවයව ලියලා තියෙනවා. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් ඒ විදිහට. ඊළඟට 1 සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා කියන කුලකයේ විස්තර කරලා තියෙනවා. ඒකේ අවයව තමයි 2 4 6 8 10 12 14 16 18 20. ඒ විදිහට අපිට ඒකේ අවයව ගන්න පුළුවන්. ඊළඟ කුලකයේ තමයි 1 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා කියන කුලකය. ඒ කුලකයේ අවයව විදිහට 2 3 5 7 11 13 17 19 අපිට ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා කියලා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. දන්නේ නැත්නම් මම පොඩ්ඩක් කියන්නම් මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ ඒක ආකාර දෙකකට අපිට කියන්න පුළුවන්.
මං පළවෙනි ආකාරය මෙහෙම කියන්නම්. සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවලට තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. තව ඒක කියනවා එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. එතකොට 2 3 5 7 11 13 17 19 තමයි 1 සිට 20 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා කීපය. එතකොට දැන් අපි මේ නම් කරලා තියෙන ටික තමයි කුලකයක අවයව කියලා කියන්නේ. ඒකට කියන්නේ කුලකයක අවයව කියලා. ඊළඟට අපි දැනගන්න ඕනේ කුලකයක් වෙන් රූප සටහන් මගින් ලියා දක්වන්නේ කොහොමද කියලා. කුලකයේ අවයව ලියන්න දැන් අපි දන්නවා. ඒක ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් සංගල වරහන් තුල දාලා කුලකයේ අවයව ලියනවා. කුලකයේ විස්තර කරන්නත් අපි දැන් දන්නවා ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් නම් කරලා සංගල වරහන් තුල කුලකයේ විස්තර කරලා ලියනවා. එතකොට කුලකයක් වෙන් රූප සටහන් මගින් දක්වීම කරන්නේ අර විදිහටම ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් නම් කරලා සම්වෘත රූපයක් තුල කුලකයේ අවයව ටික ලියා දක්වනවා. ඒක සම්වෘත රූපයක් කිව්වට බොහෝ විට වෘත්තාකාර හැඩයක තමයි අපි ඒක ලියන්නේ. වෘත්තාකාර හැඩයක් ඇඳලා ඒක ඇතුළත කුලකයේ අවයව ටික ලියලා ඒක ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් නම් කරනවා. ඊළඟට මම තව උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. මේ ටික ආහාරයට ගන්න එළවලු වර්ගය කියන කුලකය. මේක ඊට පස්සේ බණ්ඩක්කා වැටකොළු පතෝල ඒ තමයි කුලකයේ අවයව. එතකොට මෙතන තියෙන්නේ යටින් තියෙන්නේ කුලකයේ වෙන් රූප සටහන් මගින් දැක්වීම සිදු කරලා තියෙනවා. ඊළඟට දේ දුන්නේ පාට කියන කුලකය. ඒක කුලකය අවයව ලියලා තියෙනවා යටින්. ඊට පස්සේ කුලකයේ වෙන් රූප සටහන් මගින් දක්වලා තියෙනවා. මේ තුන විතරයි ඔයාලට මේ මට්ටමේදී ප්‍රධාන වශයෙන් අහන දේවල්. සමහර විට ඔයාලට කුලකයක් දීලා ඒකේ අවයව ලියන්න කියලා දෙනවා. එතකොට කුලකයක් දීලා ඒකේ අවයව ලියලා ඒක වෙන් රූප සටහන් මගින් දක්වන්න කියලා කියනවා. එතකොට මේ තියෙන තව උදාහරණයක් 1 සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8 10 12 14 16 18 20 ඒක වෙන් රූප සටහන් මගින් දක්වලා තියෙනවා. තව උදාහරණයක් කියන්නම 1 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 11 13 17 19 එක සම්වෘත රූපයක් තුල දාලා එම ඉංග්‍රීසි අක්ෂරයෙන් නම් කරලා තියෙනවා. එතකොට මෙතන වෙන් රූප සටහන් මගින් දක්වලා තමයි මේ තියෙන්නේ. කුලක විස්තර කිරීම, අවයව ලියා දැක්වීම, වෙන් රූප සටහන් මගින් දැක්වීම. ඔන්න ඒ තුන තමයි අපිට 7 වසරේ කුලක පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. අපි දැන් මෙතෙක් වේලා සාකච්ඡා කළ සිද්ධාන්ත කරුණු වලට අදාළ ගණිතමය ගැටලු ටිකක් සාකච්ඡා කරමු. පළවෙනි ගැටලුව විදිහට මම ගන්නම් 1 සිට 20 තෙක් ඇති 4හි ගුණාකාර. අපි මේක ලියන්න ඕනේ සංගල වරහන් යොදලා ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් නම් කරලා. 1 සිට 20 තෙක් ඇති 4හි ගුණාකාර යන විස්තර කර ඇති කුලකය අවයව ලියා දක්වා එය වෙන් රූප සටහන් මගින් දැක්වීම. හරි. අපි දැන් බලමු මේක ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් නම් කරලා සංගල වරහන් යොදලා 1 සිට 20 තෙක් ඇති 4හි ගුණාකාර ටික ලියන්න තියෙන්නේ. දැන් අපි බලමු වෙන් රූප සටහන් මගින් මේක දක්වන්නේ කොහොමද කියලා. සම්වෘත රූපයක් ඇඳලා අවයව ඇඳපු සම්වෘත රූපය ඇතුලේ ලියන්නයි තියෙන්නේ. අපි තව ගානක් බලමු. අපෙන් අහන්නේ මෙම විස්තර කරන ලද කුලකය අවයව ලියා දක්වා එය වෙන් රූප සටහන් මගින් දක්වන්න කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට අදාළ විස්තර කරලා දීලා තියෙන කුලකය තමයි ඇපල් යන වචනයේ අකුරු. අපි දැනගන්න ඕනි කාරණයක් තියෙනවා. ඒ තමයි
කුලකය විස්තර කරලා දුන්නට කුලකයක එක අවයවයක් ලියන්නේ එකපාරයි. දැන් මේකේ ඇපල් කියන වචනේ p අකුර දෙපාරක් යෙදিলা තියෙන. ඒ වුණාට අපි අවයව ලියද්දි p අකුර එකපාරයි ලියන්නේ. අවයව ලියන්න ඕනේ සංගල වරහන් තුල කමා යොදමින්. ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කරන්න ඕනේ. දැන් අපි බලමු මේක වෙන් රූප සටහන් මගින් දක්වන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි කැපිටල් අකුරකින් කලින් අපි නම් කරු b අකුරෙන්ම නම් කරලා සම්වෘත රූපයක් ඇඳලා ඒ තුල අවයව ටික ලියනවා. අපි තව ගානක් සාකච්ඡා කරමු. ඒ ගාන තමයි ඒක E කියලා කැපිටල් අකුරෙන් නම් කරලා සංගල වරහන් ඇතුලේ කුලකයේ විස්තර කරලා දෙනවා අපිට රතු කතුර යන වචනයේ අකුරු. හේත කුලකයේ අවයව ලියා එය වෙන් රූප සටහන් මගින් දක්වන්න. ඒක තමයි ප්‍රශ්නේ. අපි දැන් මේ කුලකයේ අවයව ටික ලියන්න ඕනේ. රතු කතුර කියන එකේ අවයව ලියද්දි රයන්න දෙපාරක් ඇවිල්ලා තියෙනවා. තුයන්න දෙපාරක් ඇවිල්ලා තියෙනවා. ඒතර අපි රයන්න එකපාරක් ලියන්නත් තුයන්න එකපාරක් ලියන්නත් වග බලා ගන්න ඕනේ. මෙම කුලකයේ වෙන් රූප සටහන් මගින් දැක්වීමේදී E අකුර ඉංග්‍රීසි වලින් කැපිටල් E අකුර දාලා ඊතලයක් ගහලා සාමූර්ත රූපයක් ඇඳලා අපි සාමාන්‍ය වෘතයක් තමයි අඳින්නේ. වෘතයක් තුල රා අකුර, තු අකුර, කා අකුර ලියන එක තමයි වෙන් රූප සටහන් මගින් දැක්වීමේදී කරන්න ඕනේ. හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දීලා තියෙන ගාන කැපිටල් R අකුරකින් නම් කරලා කුලකයක අවයව ටිකක් දීලා තියෙනවා. දැන් අපෙන් අහන ප්‍රශ්නය තමයි මේක විස්තර කරලා ලියන්න සහ වෙන් රූප සටහන් මගින් දක්වන්න කියන එක. අපි දන්නවා 3 6 9 12 15 කියන්නේ 1 සිට 15 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යාවක්. අපි දැන් මේක විස්තර කිරීමක් විදිහට ලියනවා 1 සිට 15 තෙක් ඇති 3 ගුණාකාර කියලා. දැන් අපිට වෙන් රූප සටහන් මගින් දක්වන්න තියෙන්නේ කැපිටල් R අකුරෙන් නම් කරලා වෘත්තය ඇතුලේ 3 6 9 12 15 ඉලක්කම් ටික ලියනවා. හරි අපි ඊළඟ ගානට යන්. අපිට කැපිටල් කී අකුරෙන් නම් කරපු ඉංග්‍රීසි හෝඩියේ A E I O U කියන අකුරු ටික දීලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මෙම කුලකය විස්තර කිරීමක් කරලා වෙන් රූප සටහන් මගින් දක්වන්න. අපි දන්නවා A E I O U කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ටික. අපි ඒක කුලකේ විස්තර කිරීම විදිහට ලියනවා. කැපිටල් K අකුර දාලා සමාන කිරීම දාලා සංගල වරහන් ඇතුළේ ලියනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර කියලා. ඊළඟට අපි ඒක කැපිටල් K අකුරෙන් නම් කරලා වෘත්තයක් තුල ලියලා දක්වනවා A E I O U කියන අකුරු ටික. අපි තව ගානක් බලමු. මේකෙදී අපිට දීලා තියෙන්නේ කලින් ආකාරවලට වැඩිය වෙනස් විදිහේ කැපිටල් D අකුරෙන් නම් කරලා වෙන් රූප සටහනක දක්වලා තියෙනවා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියන සලකුණු ටික. දැන් අපිට තියෙන්නේ මේක වෙන් රූප සටහන් මගින් දක්වලා තියෙන එක අපිට තියෙන්නේ කුලක විස්තර කරලා අවයව ටික ලියන්න. අපි දන්නවා ගණිතයේ භාවිත වන ගණිත කර්ම තමයි මේ තියෙන්නේ. අපි කැපිටල් D අකුර දාලා සංගල වරහන් තුල ලියනවා ගණිතයේදී භාවිත වන ගණිත කර්ම කියලා. ඊට පස්සේ ඒකේ අවයව ටික ලියන්න කැපිටල් D අකුර දාලා සංගල වරහන් තුල එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම ලියලා දානවා.
හරි. මං හිතනවා කුලක පාඩම ඔයගොල්ලන්ට තේරුණා කියලා. අපි උදාහරණ කීපයක් ඇසුරෙන් සාකච්ඡා කරා. ඔයගොල්ලෝ අභ්‍යාස පොතේ තියෙන ගණන් හදන්න අපි තවත් දවසක මේ වගේ පාඩමකින් එකතු වෙමු.